අයිබෝවන් සුබ දවසක්. උදාවිච්ච ලස්සන දවස ඔබට යහපත් දිනක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ආදරණීය මිතුරනි, ජීවිතාර්ථ අද විශේෂ වැඩසටහනක් ඔබ වෙත ගෙනෙන්න අප බලාපොරොත්තු වෙනවා. ඉරහඳ පායන්නේ මේ ලෝකේ කාටවත් වෙනසක් ඇතිව නෙමෙයි. ඒ පායන ඉර හඳයට ඕන කෙනෙකුට රිසිලස ජීවත් වෙන්න පුළුවන්. ගහකොළ මල් පෝදින්නෙත් එහෙමයි. හැබැයි අපි ජීවත් වෙන සමාජය ඇතුලේ එකිනෙකාට අපි උදව් උපකාර කර ගැනීම, එකිනෙකාට සංග්‍රහ කිරීම, එකිනෙකාට දයාව, අනුකම්පාව, ආදරය, ලෙන්ගතුකම පෑම මේ අතින් ගත්තහම අපේ සමාජය ඇතුලේ ටිකක් වැඩිපුර රැක බලා ගන්න ඕනේ පිරිසක් අපිත් එක්ක ජීවත් වෙනවා. ඒ අයව අපි අඳුන්වනවා ආබාධ සහිත පුද්ගලයන් කියලා. එතකොට අපි දන්නවා අපි කොතනකදී වුණත් ආබාධ සහිත පුද්ගලයෙක් දුටුවහම අපි ඔහුට ඇයට විශේෂතාවක් දක්වනවා. ඒක નિરાයාසයෙන්ම අපිට සිදුවෙන දෙයක්. අද අපි කතා කරමු ටිකක් වැඩිපුර මේ ආබාධ සහිත අපේ රටේ ඉන්න පුද්ගලයන් පිළිබඳව. 2012 විතර කරපු සමීක්ෂණයකින් අපේ ලංකාවේ මෙවනකොට ලක්ෂ 17ක් ඒ වෙනකොට ලක්ෂ 17ක් ආබාධ සහිත පුද්ගලයන් ජීවත් වෙනවා. හැබැයි අද වෙනකොට මේ කාණ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. අපි මේක මේ පිළිබඳව කතා කරන්න ඊටම සුදුසු සම්පත්දායකින් දෙපළකට ආරාධනා කළා. Break the Barrier of Disability ව්‍යාපෘති කළමනාකාරතුමිය හෂිනී චන්ද්‍රසිරි මහත්මිය අයිබෝවන්. අයිබෝවන්. ඒ වගේම ජාතික මාධ්‍ය සම්බන්ධීකාරක තිසර විජේසිංහ මහත්මයා අයිබෝවන්. අයිබෝවන්. අද හරි ලස්සන දවසක් ආදරණීය හිත මිතුරනි. මොකද ඒ වගේම තමයි ටිකක් සංවේදී දවසක් අපේ ජීවිතාර්ථ වැඩසටහනට. ආරාධනා කරනවා වැඩසටහන හමාර වනතුරු අපිත් එක්ක රැඳෙන්න කියලා. අපේ ආදරය, දයාව, අනුකම්පාව මේ හැමදේම වැඩිපුර අපිට යොදන්න ඕනේ පිරිසක් එක්ක තමයි අද අපි ජීවිතාර්ථ ගත කරන්නේ. Then Break the Barrier of Disability ව්‍යාපෘතිය ගත්තහම අපේ රටේ එකම ජාතික ව්‍යාපෘතිය විදිහට මේ ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා හඳුනා බලන, ඒ අයගේ කුසලතාවයන්ට අතහිත දෙන, ඒ අයට සමාජ වටපිටාවක් හොඳ ජීවිතයක් නිර්මාණය කළා දෙන්න වෙහෙසෙන ව්‍යාපෘතියක් විදිහට අපි Break the Barrier of Disability ව්‍යාපෘතිය හඳුන්වනවා. එහි ව්‍යාපෘති කළමනාකාරතුමිය හෂිනී චන්ද්‍රසිරි මහත්මිය අපිට කියන්න මොකක්ද මේ ආයතනය? ඔව්. ඇත්තටම අපේ ආයතනය තමයි Humanitarian Foundation කියන ආයතනය. මේ ආයතනය පටන් ගන්නේ මේ ආයතනයේ වැඩ කටයුතු පටන් ගන්නේ 2015 අවුරුද්ද විතර. ආබාධ සහිත වූවන් සම්බන්ධව පමණක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ ගත්තොත් බොහෝ සමාජ මට්ටම් වල ඉන්න බොහෝ සමාජ කොට්ටාශයන් වෙනුවෙන් බොහොම විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් කරන ආයතනයක් තමයි Humanitarian Foundation කියලා කියන්නේ. ඉතින් මේ අපේ ආයතනයේ තියෙන බොහෝ ව්‍යාපෘති අතරින් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් තමයි Break the Barrier of Disability කියන මේ ජාතික ව්‍යාපෘතිය. මොකද ඇත්තටම ඔබතුමිය කිව්වා වගේ ශ්‍රී ලංකාවේ තියෙන රටක් විදිහට ගත්තහම, සමාජයක් විදිහට ගත්තහම අපිට තියෙන බොහෝ මාතෘකා අතරින් තියෙන එක්තරා ඊටම සංවේදී සුවිශේෂී මාතෘකාවක් තමයි මේ ආබාධ සහිත ප්‍රජාව කියලා කියන්නේ. ඉතින් ඒ අයට ඇත්තටම සුවිශේෂී උපකාරයක් අවශ්‍යයි. සුවිශේෂී අතහිත දීමක් සමාජයක් වශයෙන් අපි හැම කෙනෙකුගේම අවශ්‍යයි ලොකු එකමුතුවක්. ඉතින් අන්න ඒ කොටස පරිපූර්ණ කරන්න තමයි අපි අපේ ආයතනයෙන් මේ Break the Barrier of Disability කියන විශේෂ ජාතික ව්‍යාපෘතිය සූදානම් කරලා තියෙන්නේ. හොඳයි. ආබාධ සහිත පුරවැසියන්, පුද්ගලයන්, එහෙම අයට අපි විශේෂ අවධානයක් ඇත්තටම ඕනි කරනවා. පෙරත් කිව්වා වගේ විශේෂ ආදරයක් වමනා කරනවා. විශේෂ කැපවීමක් අපි සමාජයේ හැමෝම දක්වන්න ඕනේ. තිසර විජේසිංහ මහත්මයා අපි දකිනවා ඔබතුමා නිතර මාධ්‍ය තුළ ඔබේ හඬ අවදි කරනවා ඔබේ මේ අපි රටේ ජීවත් වෙන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන්. ඇත්තටම ඇයි මේ වගේ සංවිධානයක අවශ්‍යතාව දැනෙන්නේ? දැන් අතරම දිනවිෂ ගත්තාම දැන් අපේ රටේ බොහෝ සංවිධාන තියෙනවා මේ වෙනකොට. ආබාධ සහිත පුද්ගලයන් සමගින් වැඩ කරන්න වෙන සංවිධාන බොහොමයක් තියෙනවා. සහ ඒ වැඩ පිළිවෙළවල් සමහර විටක ඒ ක්‍රියාත්මක කරන්නේ
පැත්තක් විතරයි ක්‍රියාත්මක අධ්‍යාපනය නම් අධ්‍යාපනය විතරයි. දැන් මේ වැඩසටහනේ ඇවිල්ලා මේ සියලුම ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතාවය සියල්ල ආවරණය වෙන පරිදි තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. අද අපි උදාහරණයක් ගත්තොත් සෞඛ්‍ය, අධ්‍යාපනය, එතකොට ප්‍රවේශය මේ සියල්ල එකතු කරලා ගත්තු වැඩසටහනක් තමයි මේ break of the barrier කියන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් ඒ සංවිධාන බොහොමයක එක පැත්තක් විතරක් බලද්දී තව බොහෝ අවශ්‍යතා තියෙනවා ලංකාවේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන්. ඒ අවශ්‍යතාවයන් ඉටු කරන්න තමයි මේ ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරන්නේ මේ Humanitarian Foundation එක හරහා. හොඳයි. අපි දන්නවා අපි රටේ සාමාන්‍යයෙන් ආබාධ සහිත පුද්ගලෙක් ජීවත් වෙන පවුලක් ගත්තහම ඒක ඇත්තටම සමාජයේ අනිකුත් සාමාන්‍ය පවුල්වල අවධානයට ලක්විය යුතුමයි. බොහෝ වෙලාවට ඒකේ අනික් පැත්ත සිද්ධ වෙන්නේ. ආබාධ සහිත පුද්ගලයන් හාස්‍යයට ලක් වෙනවා, ඒ අය අපහසුතාවයටපත් වෙනවා, ඒ අයගේ උවමනාකම් ගැන සමාජයේ සංවේදී නැහැ. මෙන්න මෙහිම තැනකදී ඒ අයම තීරණය කරනවා අපිට අපේම කියලා තැනක් ඕනේ. අපිට මීට වඩා අවධානය ඕනේ. අපිට මීට වඩා අන් අයගේ උදව් උපකාර ඕනේ. තමන්ගේ කියන්නේ තමන්ගේ කුසලතාවයට අවකාශයක් වමනා කරනවා කියලා. ඉතින් ඒකත් එක්ක මේ break the barrier of disability කියන ව්‍යාපෘතිය ඉතාම හොඳයි. 2015 දී ආරම්භ වීමත් එක්ක මේ ආයතනය මම හිතන්නේ මේ අවුරුද්දේ මාර්තු මාසෙ විතර තමයි මේ ආයතනය ආරම්භ වෙන්නේ. අපි දැනගන්න කැමති හෂනි චන්ද්‍රසිරි මහත්මිය. ඇත්තටම ඉතාම කෙටි කාලයක්. දැන් කොහොමද මේකට සමාජිකින් බඳවා ගැනීම කටයුතු එහෙම සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තටම අපේ Humanitarian Foundation කියන ආයතනය 2015 ආරම්භ වුණේ. Break the Barrier of Disability කියන මේ ජාතික ව්‍යාපෘතිය මේ අවුරුද්දේ මාර්තු මාසේ 13 වෙනිදා තමයි අපි එළි දැක්ුවේ. ඉතින් එතෙන් පටන් මේ වෙනකන් සහ මින් ඉදිරියටත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් අපි විවිධ වැඩසටහන් බොහෝමයක් දියත් කරනු ලැබුවා. ඇත්තටම කියනවා නම් දැනට සතියකට විතර කලින් අපි කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ආබාධ සහිත ප්‍රජාවට හදිසි සහන ලබා දීමේ ව්‍යාපෘතියක් ඒ වැඩසටහන මේ ව්‍යාපෘතිය ඇතුළේ තියෙන එක බොහොම පුංචි සුළු වැඩසටහනක්. හදිසි සහන ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උළෙල අපි පැවැත්වුවා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේදී. ඉතින් මේ වැඩසටහනත් අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ දිස්ත්‍රික්ක 25ම හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම දියත් කරන්න. ඇත්තටම ඔබතුමිය කිව්වා වගේ ආබාධ සහිත පුද්ගලයෙක් ඉන්න පවුලක් කියලා කියන්නේ අවංකවම උපකාර ලැබිය යුතු තැනක්. මොකද ඒකට හේතුව අපි සමස්තයක් විදිහට අරගෙන බැලුවොත් දුප්පත්කම සහ ආබාධ සහිත බව කියන එක ඇතුලේ බොහොම ප්‍රබල අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඇත්තටම ඒක එලෙස විය යුතු නැහැ. මම මෙහෙම කියන්න කැමතියි. අපේ සමාජයේ තියෙන යම්කිසි දුර්වලතා නිසාම තමයි ඒක ඒ විදිහට වෙලා තියෙන්නේ. අපි ගත්තොත් අන්තර්ජාතික වශයෙන් අපි ගත්තොත් වෙන රටවල් වල ඇත්තටම මේ කියන ප්‍රශ්නය දුප්පත්කම සහ ආබාධිත බව අතර තියෙන මේ අන්‍යෝන්‍ය සම්බන්ධය එහෙම තදට පේන්නේ නැහැ. මොකද බොහෝ විදේශ රටවල් වල ආබාධ සහිත අයට අධ්‍යාපනය ලබන්න අවශ්‍ය වෙනම ෆැසිලිටිස්, ආබාධ සහිත අයට සෞඛ්‍ය සේවා සඳහා සුවිශේෂ උදව් උපකාරයන් විතරක් නෙවෙයි ආබාධ සහිත අයට ආබාධිත බව කියන එක ඔළුවෙන් ගලවලා පැත්තකම තියලා සාමාන්‍ය සමාජයත් එක්ක බොහොම ලස්සනට මික්ස් වෙන්න අවස්ථාව ඒ සමාජ ක්‍රමයන් තුළින් හරි ගස්සලා තියෙනවා හරිම ලස්සනට. අපේ රටේ සංස්කෘතිය ඇතුලේ මෙන්න මේ කාරණාව ගැන පොඩි ප්‍රශ්නයක් අපිට තියෙනවා. මොකද අපේ රටේ සංස්කෘතිය ඇතුලේ ආබාධ සහිත අයට එකමුතුව උපකාර කරනවා කියන එකට වැඩිය ඉස්මතු වෙන්නේ ආබාධ සහිත අයට අනුකම්පා කරනවාය කියන කාරණාව. අපි මෙහෙම බලමු. අපි පෞද්ගලිකව මම මෙහෙම ප්‍රශ්නයක් ඔබතුමියගෙන් අහුවොත් ඔබතුමිය කැමතිද ඔබතුමියට කවුරු හරි අනුකම්පා කරනවද? මම කැමති නැහැ පෞද්ගලිකව මට කවුරුත් අනුකම්පා කරනවට. අපි හැම කෙනෙක්ම තවත් කෙනෙකුගේ අනුකම්පාව නෙවෙයි ආදරය, ගෞරවය, සහෝදරත්වය තමයි ලැබිය යුත්තේ. ඉතින් මෙන්න මේ කාරණාව ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධව ටිකක්
වැඩිපුර ප්‍රශ්නගත තැනක තියෙනවා. එතකොට ඒ අනුකම්පාව ලැබීම කියන එක ඇතුලේ හරි සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්තම යථාර්ථය. ඉතින් ඒ නිසාම ආබාධ සහිතය එළියට එන්නෙත් නැහැ, සමාජගත වෙන්නෙත් නැහැ. බොහෝ කුසලතාවයන් තියෙනවා. නමුත් ඒවා දියුණු කරගන්න හරි හැමං අවස්ථාවන් ලැබෙන්නෙත් නැහැ. මේ ඔක්කොම කාරණා එක්ක අර මුළු ගැන්විලා තියෙන ස්වභාවයක් තියෙනවා අපේ ලංකාවේ ඇතුලේ. එක්තරා පිරිසකට ඇරෙන්න බොහෝ, ඒ කියන්නේ වැඩි පිරිසක් ගත්තාම මං ඉස්සෙල්ලත් කිව්වා වගේ එක්තරා පිරිසක් ඉන්නවා මීඩියාවල නිතර ඉන්නවා, ගොඩක් වැඩ කරනවා, තමන්ගේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්නවා. අර බොහොම සුළු පිරිසක්. නමුත් ආබාධ සහිත ප්‍රජාව අතරින් හැබෑවටම උපකාර ලැබිය යුතු අය ඉන්නේ හැංගිලා. ඉතින් අපි මේ දිස්ත්‍රික්කයක් ගානේ ග්‍රාම නිලධාරී කොට්ටාශයක් ගානේ යමින් උත්සාහ කරන්නේ මෙන්න මේ හැබෑවටම උපකාර අවශ්‍ය අයව එළියට ගන්න, ඒ අයව අඳුනගන්න. තවත් කාරණාවක් තමයි ආබාධ සහිත පුද්ගලයෙක් ගත්තොතින් එක පුද්ගලයෙකුට උපකාර අවශ්‍ය වපසරිය බොහොම වැඩි වෙන්න පුළුවන්. අපි හිතමු ආබාධ සහිත දරුවෙක් ගත්තොතින් ඒ දරුවාට අධ්‍යාපනය ලබන්න අවශ්‍ය කරන උපකාර කොටසක් වෙනම තියෙනවා, අත්‍යවශ්‍ය දේවල් කොටසක්. සෞඛ්‍යය අතින් ඒ දරුවාගේ තියෙන ආබාධ සහිත තත්වයට අදාළව සෞඛ්‍ය කාරණා වලින් තවත් කොටසක් තියෙනවා. දරුවා ලොකු වෙනකොට එයා සමාජගත වෙන්න ඕනේ. එතකොට ඒ සමාජගත වීම කියන කොටසේදී සමාජයෙන් ලැබිය යුතු උපකාරයන් තවත් බොහොම ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ එක තනි ආබාධ සහිත පුද්ගලයෙක් ගත්තොත් එයාට උපකාර ලැබිය යුතු වපසරිය බොහොමයි. ඒ වගේම තමයි එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස් අවශ්‍ය උපකාර මොනවාද කියන තත්ත්වය ගත්තොත්. එක්කෙනෙකුට අධ්‍යාපනයට අවශ්‍ය උපකාර ලබා දෙන්න සිද්ධ වෙනකොට තවත් කෙනෙකුට ලිවින් ෆැසිලිටිස් කියන පැත්ත බොහොම අඩු මට්ටමක තියෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එක් ආබාධ සහිත පුද්ගලයාට අවශ්‍ය වෙන උපකාරයන් සහ ඒ අවස්ථාවන් වෙනස්. මෙන්න මේ කියන කාරණාවල් ටිකත් හරියට අයිඩෙන්ටිෆයි කරගත්තොත් තමයි අපිට සර්ව සම්පූර්ණ උපකාරයක් සැලසන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ කියන කාරණාව සුවිශේෂී කරගෙන තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මේ සඳහා අපි මං කිව්වේ 2012 තමයි අන්තිමට සංගණනයක් කරලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි ආබාධ සහිත පුද්ගලයන්ගේ තොරතුරු විශ්ලේෂණය කිරීමක්, තොරතුරු එක්රැස් කිරීමක් මූලිකවම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා තමයි මේ ව්‍යාපෘතියට ප්‍රතිලාභීන් අපි එකතු කරගන්නේ. හරිම ලස්සන කතාවක්, හරිම සංවේදී කතාවක්. එතුමි කියනවා ආබාධයි කියන කොටස ගලවල ඔළුවෙන් පැත්තකට තියලා සමාජයත් එක්ක සාමාන්‍ය පුරවැසියෝ මිනිස්සු වගේ මුහු වෙලා වැඩ කරන අනික් රටවල් අවකාශ යොදා කරලා තියලා තියෙන හැබැයි අපේ රටේ කිය අඩුවක් දෙනවා කියලා. ඉතින් ඒක සමහරවිට ඔබටත් හිතෙන්න පුළුවන්, මටත් දැනලා තියෙනවා. ඒ නිසා වෙන අපි අද මේ break the barrier of disability ව්‍යාපෘතිය පිළිබඳව කතා කරන්නේ. මේ අපේ අර අනුකම්පාව නෙමෙයි, ආදරය, ගෞරවය සහ රැකවරණය අවශ්‍ය පිරිසක් වෙනුවෙන් අද ජීවිතාර්ථ වෙන් කළේ. අද මිත්‍රණි කෙටි විරාමයක් ලබා ගමු. නැවතත් අපි ජීවිතාර්ථ සමග break the barrier of disability ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකාරතුමිය අශ්විනී චන්ද්‍රසිරි මහත්මිය සමග ජාතික මාධ්‍ය සම්බන්ධීකාරක තිස්සර විජේසිංහ මහත්මයා සමගයි අපි කතා කරන්නේ. ඇත්තටම අපිට අපේ අදහස් ප්‍රකාශ කරගන්න පුළුවන් ගොළුෙක් නොවන ඕනෙම කෙනෙකුට. ඇස් දෙක හොඳට පේන ඕනෙම කෙනෙකුට ලෝකේ දකින්න පුළුවන්. අතපය හරියට හොඳට තියෙන කෙනෙකුට රිසි විදිහට වැඩ කරගන්න පුළුවන්. හැබැයි ඒ වගේ ටිකක් ප්‍රශ්නයක් නැත්නම් දුබල තත්වයට නැත්නම් ඒ වගේ යම් ආකාරයක ගැටලු තියෙන කෙනෙකුට අපිට හිතෙන විදිහටම ඒ දේවල් කරගන්න අමාරුයි. එතනදී සමාජයක් උදව් කරන්න ඕනේ. එයාට පහසු වෙන ජීවිතේ එතකොට. අපි මේ සංවිධානයේ ඔස්සේ කෙරෙන්නේ අපේ රටේ ජීවත් වෙන ලක්ෂ 17කට අධික ආබාධිත පුද්ගලයන්ට ඒ අයගේ අවකාශය උදා කරලා දීම, ඒකේ ජීවිතයේ හෙට දවස එලිපෙහෙලි කරලා දීම, කුසලතාවලට අවස්ථාවක් උදා කර දීම. අපි හැරෙනවා තිස්සර විජේසිංහ මහත්මයා දෙසට. ඇත්තටම දැන් මෙතුමිය සඳහන් කළා සමාජයත් එක්ක ජීවත් වෙනකොට යම් ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා කියලා. ඇත්තටම එහෙම ඔබතුමාට අත්දැකීම් ඇති. ඔබ එක්ක එහෙම අත්දැකීම් තියෙන එක බෙදාගෙන නැති. මීට වඩා සමාජය ආදරණීය කාරුණික විය යුතුයි කියලා ඇයි අපි කියන්නේ? මොකද දැන් ආබාධ සහිත පුද්ගලයෝ ගත්තාම දැන්
විවිධ අපහසුතා තියෙනවනේ ඔබතුමිය කියවා වගේ. දැන් ඇතෙමෙකුට දැස් දෙක නොපෙනෙන්න පුළුවන්. තව කෙනෙකුට කතා කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට එතනින් ගත්තාම මේ ඔවුන්ට තියෙන අවශ්‍යතාවය වෙනස්. කතා කරන්න බැරි කෙනාට ගත්තාම ඔහුට තියෙන අවශ්‍යතාවය තව එකක්. එතකොට ඇවිදින්න අපහසු කෙනාට අවශ්‍යතාවය ගත්තාම යාට තව එකක්. දැස් නොපෙනෙන කෙනාට තව එකක්. අපි ගත්තාම අපි කතා කරන්නේ බුද්ධිමය දුබලතාවය. බුද්ධිමය දුබලතාවය මීට හාත්පසින් වෙනස්. එතකොට ඒකත් අයට අර ආදරය කියන දේ අත්‍යවශ්‍යයි. ඒ බුද්ධිමය දුබලතා ඇති අය බලන්නේ Tamanට කවුද ආදරය දක්වන්නේ කියලා. අර කෙනාට දැන් දැස් නොපෙනෙන කෙනෙකුට කියන්න පුළුවන් නේ. සහ දැන් විඳින්න අපහසුතාව තියෙන කෙනෙකුට එයාටත් කියන්න පුළුවන්. හැබැයි අර අයට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න ඒගොල්ලන්ට කිසි අවස්ථාවක් නැහැ. සහ ඒගොල්ලන්ට ඕන ආකාරයට සහ ඒගොල්ලෝ ඒ විදිහට ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලෝ බලන්නේ කවුද අපට ආදරය දක්වන්නේ කියන එක. අනිවාර්යෙන් ඒ අයට අත්‍යවශ්‍යයි ආදරය කියන දේ. බුද්ධිමය දුබලතා කියන අයට දැන් අපි එදා වැඩසටහනෙත් දැක්කා. ඒගොල්ලෝ හරි කැමතියි කවුරු හරි ඒගොල්ලන්ට ත්‍යාග ප්‍රදානයක් කරනවා නම් ඒගොල්ලන්ට ආදරය දක්වනවා නම් ඒ අය පිළිබඳව අපි වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ. එතකොට මේ බේග් ද බැරියොප් කියන වැඩසටහන යටතේ අපි කතා කරුවොත් මේ වැඩසටහනේ සියලුම දේවල් සංවිධානය කරන්නේ ආබාධ සහිත පුද්ගලයෝ. විශේෂත්වය ඒක තමයි. මොකද ආබාධ සහිත පුද්ගලයෝ තමයි මේ සියලුම දේ සංවිධානය කරන්නේ දැන්. මේ යම් වැඩසටහනක් ප්‍රාදේශීය මට්ටමින් සංවිධානය කරද්දී අපි පත් කරලා ඉන්නේ ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරු සියලු දෙනා ආබාධ සහිත පුද්ගලයෝ. එතකොට අර මං මුලින් කියපු බුද්ධිමය දුබලතා තියෙන අයට ඒගොල්ලන්ට අපහසුයිනේ සම්බන්ධතාවය ගොඩන ගන්න. එතකොට අපි ඒ අවස්ථාව දීලා තියෙනවා දෙමව්පියෙකුට. ඒ දෙමව්පියෝ තමයි ඔහු වෙනුවෙන් ඒ කටයුත්ත නියැලෙන්නේ. එතකොට මේ වැඩසටහන තුල මේ ව්‍යාපෘතිය තුල ශ්‍රී ලංකාවේ සමස්ත ආබාධ සහිත ප්‍රජාවම නියෝජනය පරිදි ඒ සියලුම ආබාධ සහිත වර්ගයන්ට අයත් වන පරිදි සියලුම දෙනා මේ නියෝජනය කරනවා. දැන් මම මේ වැඩසටහනට එන්නේ මාධ්‍යවේදියෙක් හැටියට. දැන් මාධ්‍ය හරහා වැඩසටහන් කරද්දී තමයි මෙතුමිය මට මුණ ගැහෙන්නේ. එතකොට දැන් මම අර මුලින් කියවනේ බුදුමියට අපේ රටේ ගොඩක් සංවිධාන තියෙනවා. ඒ සංවිධාන අතර කෙරෙන වැඩසටහන් බොහොම සීමිත පිරිසක් වෙනුවෙන් සහ සීමිත වපසරියක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න කියන කාරණේ. එතකොට දැන් මට මේ වැඩසටහනට කතා කරද්දී සහ මෙතුමියගේ Facebook එකට එබ්බි මම කරලා බලද්දී දැන් මං ගනුදෙනු කරලා තියෙන පිරිසත් එක්ක දැන් මං අවුරුදු 7-8ක් තිස්සේ මේ ආබාධ සහිත ප්‍රජාවත් එක්ක ඍජුව ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු කරන පිරිසත් අතර මට මේකේ වෙනසක් දකින්න. එතකොට තමයි මම මට ආරාධනා කරන්නේ මේ වැඩසටහනක් අපි මෙහෙම කරමු. එතකොට මටත් මාධ්‍යවේදියෙක් හැටියට මටත් ප්‍රශ්නයක් තිබ්බයි මේ ජාතික වශයෙන් මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක නොකරන්නේ කියන කාරණේ. එතකොට මං කල්පනා කරලා බලද්දි මේ වැඩසටහන ඊටම හොඳ වැඩසටහනක්. දැන් මේ බ්‍රේක් ද බැරියොප් කියන වැඩසටහන ඊට අමතරව ගත්තාම මෙතුමියගේ ප්ලයින් කලර්ස් ෆවුන්ඩේෂන් එක ගත්තාම එතකොට වෙනම ෆවුන්ඩේෂන් එක ඒ වැඩසටහන් ගත්තාම මේ අනිත් සංවිධාන වලට වැඩිය වෙනස් කියන කාරණේ මට දැනෙනවා. ඊට පස්සේ තමයි මාධ්‍යවේදියෙක් හැටියට මම මේගොල්ලොත් එක්ක ගනුදෙනුව පටන් ගන්න එතනින්. එතන ඉඳන් තමයි මේ ගමන මම දැන් ආබාධ සහිත ප්‍රජාවේ ඉන්න එකම මාධ්‍යවේදියා හැටියට ඒ ගනුදෙනුව කරන ගමන් මේ වැඩසටහන ඒ මාධ්‍ය සම්බන්ධීකාරක හැටියට බොහොම අපූර්ව මේ අපේ රටේ සමස්ත ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් නියෝජනය කරන වැඩසටහනක් එක්ක සම්බන්ධ වෙන්නේ. මොකද මේ වැඩසටහන මේ ව්‍යාපෘතිය විනිවිදභාවයක් තියෙනවා මේක. අර එක පිරිසකට එක තැනකට කොටු වෙච්ච වැඩසටහනක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ සමස්ත ආබාධ සහිත ප්‍රජාවේ තියෙන සියලු ප්‍රශ්න මේ වැඩසටහන ඇතුලේ අපි කතා කරනවා. ඒක තමයි මේ වැඩසටහනේ තියෙන වෙනස සහ විශේෂත්වය. හොඳයි. දැන් මම ඔබතුමියගෙන් සහ ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. දැන් ආබාධ සහිත මේක පොදු ප්‍රශ්නයක්. හැබැයි අපි බොහෝ වෙලාවට සමාජය තුළ දකින කාරණාවක්. දැන් අපි හිතමු ටිකක් සාමාන්‍ය නිරෝගී කෙනෙකුට වඩා
ආබාධ සහිත කෙනෙක් අපිට අඳුර ගන්න පුළුවන් දැක්කහම ස්වභාවයෙන් දැක්කහම අඳුර ගන්න පුළුවන්. එතකොට සමාජයේ ඒ එක සැරේටම ප්‍රතිචාර දක්වන විදිහ අපි හිතමු සභාවකට මෙහෙම කෙනෙක් එනවා කියලා. එතකොට බලනවා වික්ෂිප්ත වෙලා බලනවා. සමහර කෙනෙක් ළඟ ඉන්න කෙනාට ඇනලා පෙන්නනවා. නැත්නම් නිකන් ටිකක් අකමැත්තෙන් වගේ බලනවා. අනුකම්පා අයියෝ අනේ පවුනේ වගේ එහෙම බලනවා. අපරාධේ අර එහෙම නිකන් අපි ප්‍රතිචාර දක්වන විදිය සමාජය. ඔබට ඒ දරන්න පුළුවන්ද? ඔබ කැමති කොහොමද? ඔව් දෙපළකින්ම මම අහන්නේ. ඇත්තටම ඒක සාමාන්‍ය දෙයක්ද නැත්නම් මං කියන්නේ ඔබේ ප්‍රජාම වෙනුවෙන් ඊට වඩා වෙනස් විය යුතු දේ ප්‍රතිචාර දැක්වීම. ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් ඔබතුමිය ඔය විස්තර කරගෙන ගියේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ සංස්කෘතිය තුල ආබාධ සහිත අය සම්බන්ධ වෙන එකපාරටම එන ප්‍රතිචාර ටික. ඇත්තටම ඕකේ යටින්ම තියෙන කාරණාව තමයි වෙනස කියන එක. අපිට වැඩිය වෙනස්. අතපය හතර හොඳට තියෙන සාමාන්‍ය ආබාධ රහිත අයට වැඩිය ආබාධ සහිතයි වෙනස් විශේෂයි කියන කාරණාව. ඒ විශේෂත්වය ඔබතුමිය කිව්වා වගේ අනුකම්පාවක් විදිහට එලි දැක්වෙන්න පුළුවන්, වික්ෂිප්ත වීමක් විදිහට එලි දැක්වෙන්න පුළුවන්, ප්‍රතික්ෂේප වීමක් විදිහට එලි දැක්වෙන්න පුළුවන්. මේක ආබාධ සහිත බොහෝ අයට ඇත්තටම දරන්න අමාරුයි. මොකද අපි කවුරුවත් කැමති නැහැ පිරිසක් ඉන්නකොට මම වෙනස් වගේ එකක් මගේ හිතට එනවට. පෞද්ගලිකව අපි හැම කෙනෙකුටම ආබාධ සහිත හෝ ආබාධ රහිත මිනිසා විදිහට අපි සාමූහික සත්වයෙක්. සාමූහික සත්වයෙක් විදිහට අපි හැමෝම කැමති වෙන්නේ ස්වභාවිකවම කලවමේ හැමෝම එකට ජීවත් වෙන්න. ඇත්තටම පෞද්ගලිකව මගේ ජීවිතය ගත්තොත් මම බොහෝම වාසනාවන්තයි කියලා මට කියන්න පුළුවන්. ඔය වෙනස කියන එක මට මගේ ජීවිතයේදී දැනුණු අවස්ථා බොහොම අල්පයි. නමුත් මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා මගේ සහෝදර ආබාධ සහිත අයට බොහොම තදට ඔය වෙනස දැනෙන අවස්ථාවල්. මට කියන්න පුළුවන් සමහර අවස්ථා තියෙනවා හරි ක්‍රූරයි. සමහර දෙමව්පියෝ තමන්ගේ දරුවෝ ඒ වගේ දරුවෙක් එක්ක මුහු වෙන්න දෙන්නේ නැහැ. ඒ සමහර දෙමව්පියෝ ඉන්නවා ඒ අනිත් දරුවෝ තමන්ගේ දරුවා එක්ක මුහු නොවීම නිසාම තමන්ගේ දරුවාව ගේ ඇතුලේ හිර කරගෙන ඉන්නවා. මම මේ කියන්නේ මම ඇස් දෙකට දැන්න මම දැකපු යථාර්ථවාදී අවස්ථාවක්. ඒ තමයි යථාර්ථය. මේවා කිසි තැනකදී කතා කරන්නේ නැහැ. මේවා කිසි තැනකදී එළියට දාන්නේ නැහැ. නමුත් මේක තමයි මේ කාරණාව ඇතුලේ තියෙන තිත්ත ඇත්ත. දැන් අපි මෙහෙම බලමුකෝ. ඔබ හැම කෙනෙක්ම දන්නවා නික් වුජිසික් කියන පුද්ගලයා. හරි? අත්පය හතරම නැහැ. නමුත් එතුමාගේ ජීවිතය එතුමාට කොතනක් හරි මගහැරිලා තියෙනවද? නෑ. අද වෙනකොට එතුමා ලෝක පූජිත මිනිස්සෙක්. තව මට නම් වශයෙන් කියනවා නම් පෙළ ගස්සන්න පුළුවන් ඕන තරම් දුර. ලංකාව ඇතුළෙත් ඉන්නවා. ලංකාව ඇතුළෙත් ඉන්නවා. ඒ අය ඒ තැන ඉන්නේ ඇයි? මම ඇහුවොත් මම කියන්නම් මට දැනෙන පිළිතුර. ඒ අය ඒ තැන ඉන්නේ ඒ අයට සමාජයෙන් විශේෂත්වයක් වෙනසක් නොකරපු නිසා. ඒ අයව මේ සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය පුද්ගලයෙක් කියන මට්ටමට ගත්තු නිසා. ඒ විතරක් නෙවෙයි ඒ පුද්ගලයාට අවශ්‍ය වෙන සුවිශේෂී ආදරය, ගෞරවය, රැකවරණය, උපකාරය සමාජයෙන් හරිම බරපතල විදිහට හරි ගෞරවනීය විදිහට ඒක ලබා දීපු නිසා. තමන්ගේම පවුලේ අය ඒ අයව ගේ ඇතුලේ දාගෙන ඉන්නේ නැතුව ඒ අයට ලෝකෙට යන්න, ලෝකෙට ගිහිල්ලා තමන්ගේ උපරිමය කරන්න කියන එකට අත දීපු නිසා. ඒ වගේම ඒ අය තමන්ගේ හිත ඇතුලෙන් කඩා වැටෙන්නේ නැතුව මමත් සාමාන්‍ය කෙනෙක් මට කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. මගේ ඩිසැබිලිටි එක නෙවෙයි මගේ ඇබිලිටි එකයි වැදගත් කියන පොයින්ට් එක උඩට තමන්ගේ ජීවිතේ රැගෙන ආපු නිසා. පෞද්ගලිකව කතා කරොත් මම ආද ඔබතුමිය එක්ක මේ විදිහට කතා කරන්නේත් මට සමාජයෙන් ලැබිය යුතු සියලුම ගෞරවය, ඒ වටිනාකම, ඒ උපකාරය, ඒ සහෝදරත්වය ලැබුණු නිසා, මගේ දෙමව්පියෝ මාව ගේ ඇතුළට කොන් කරලා නොතිබපු නිසා, සහ මට බෑ කියන එක පැත්තක තියලා මට බැරි නෑ මට පුළුවන් කියන එක මම මාතුලින් එළියට ගත්ත නිසා. ඉතින් ඔන්න ඕක තමයි ආබාධ සහිත කෙනෙකුට සමාජයෙන් ලැබිය යුතු දේ. නමුත් අවාසනාවකට තවමත් බොහෝ දෙනෙකුට ලැබෙන්නේ ඔබතුමිය කියපු දේ.
ඇතරම ඔබතුම බොහොම ආකර්ශනීය අදැකුම් කලු ආය බැලුවොත් සැරයක් ආය හැරිලා බලන්න හිතෙන තරම් ප්‍රියමනාප බවක් සහ තමන්ගේ ප්‍රතිරූපය නිර්මාණය කර ගැනීමක් අපි දකිනවා. තිස්සර විජේසිංහ මහත්මයා දැන් අපි එතුමියත් සඳහන් කළා අපි සමාජය තුළ දකිනවා. සමහර වෙලාවට සමහර පුංචි දරුවෝ එහෙම ආබාධ සහිත දරුවන් තැනකට ගෙනියන්න දෙමාපියෝ කැමති නෑ. මොකද ඒ දරුවා කලහ කොලහර කරගන්නවා. සමහර විට කෙලෑංගේ ගා ගන්නවා. අනිත් අයට කැමති නෑ. මම දැකලා තියෙනවා සමහර දරුවෝ ගෙනිච්චොත් දම්බලක් අරන් ගිහලා බැඳලා තියෙනවා. නැත්නම් ගෙදර බැඳලා දාලා යනවා. ඒ පීඩාව කොච්චර අමාරුද? අපි සමාජයක නතර කරන්න මම හිතනවා මේක තමයි හොඳම කාලේ කියලා. ඔය එතනම දැන් අපි ගත්තාම ඕක වෙනස් විය යුත්තේ ගෙදරින්. අනිවාර්යයෙන්ම. නිවසින් වෙනස් විය යුතුයි. මොකද දැන් තමන්ගේ ඒ වගේ දරුවෙක් ඉන්නවා නම් සමහර දෙමව්පියෝ ඒ දරුවා එළියට දාන්නේ නැහැ. ඒ දරුවා ගේ ඇතුලේ හිර කරගෙන අර පවුලට අවනම්බුවක් වෙයි. එතකොට අනිත් සාමාන්‍ය දරුවෝ ඉන්නවා නම් ඒ සාමාන්‍ය අයට යම්කිසි සමාජයට යන්න බාධාවක් වෙයි කියන මේ ආකල්පේ ඒගොල්ලෝ ඔළුවේ උදුම්මකට ඉන්නවා මේ දරුවා මේ අපි එළියට දාන්න නැතුව ඉමු කියන කාරණේ. එතකොට අර දරුවා මුළු ගැන්වෙනවා. එතකොට දැන් ඒ දරුවා ඒ දෙමව්පියෝ ඉන්නකම් එහෙම හරි ඉඳේ කියමු. එතකොට ඒ දරුවා තමන්ගේ දෙමව්පියෝ කවදා හරි මේ ලෝකේ හැර ගිය දවසට මොකද වෙන්නේ? ඉතින් අපි කල්පනා කරන්න ඕනේ ඒක. එතකොට දැන් මම මාධ්‍යවේදියෙක් හැටියට හැමදාම කොතන හරි ඒ වාගේ දරුවෙක් ඉන්න සහෝදරයෙක් හරි යාළුවෙක් හරි ඉන්නවා නම් දෙමව්පියෙක් හරි ඉන්නවා නම් කියන්නේ කවදාවත් ඒ දරුවා එතන මේ ජීවිතේට ඒ gedara හිර කරගෙන ඉන්න එපා. ඒවා සමාජයට යවන්න. මොකද දැන් ඉස්සර වාගේනේ දැන් ඉස්සර නම් මේ සමාජයේ යම් මට උනත් ඒ අත්දැකීම තිබිලා තියෙනවා සාමාන්‍යයෙන්. මට උනත් එන්න දෙන්න නැති අවස්ථා තිබිලා තියෙනවා. දැන් මේ මොකද ඒ බය හරි දෙමව්පියෝ ආදරය සහ බය තියෙනවා කියමුකෝ. එතකොට ඔය බය සහ ආදරය දෙක ගත්තාම දෙමව්පියෝ නැති දවසට ඒ දරුවට මොකද වෙන්නේ? අපි ඒ ගැන කල්පනා කරන්න. එතකොට අර අය දැන් මේ වෙනකොට මම තව කාරණයක් මතු කරනවා මාධ්‍යවේදියෙක් හැටියට මේ ආබාධ සහිත පුද්ගලයන්ට දැන් ඔබත් මමත් මාධ්‍යත් එක්ක ගනුදෙනු කරනවානේ ඍජුවම. එතකොට දැන් බොහෝ නාලිකාවල මේ විශේෂ අවශ්‍යතා වෙනස් වූ හැකියාවන් කියන කාරණේ පාවිච්චි කරනවා. ඒ වචනේ පාවිච්චි කරනවා. ඔව්. එතකොට ඒ පාවිච්චි කරන්නේ මේ මෑතක. මෑත ඒ પરම්පරාව හිතනවා මේ ආබාධ සහිත පුද්ගලයන්ට මේ මදිකමක් කියලා පව් මානසික වැටේ කියලා. මානසික වැටේ කියලා. නමුත් එහෙම නැහැ. හරිම වචනේ තමයි ආබාධ සහිත පුද්ගලයෝ හෝ තැනැත්තෝ. මොකද මේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් විශේෂ අවශ්‍යතා කියන එකද. දැන් හසිනිට තියෙන ආබාධ සහිත පුද්ගලයෙක් හැටියට හසිනිට තියෙන විශේෂ අවශ්‍යතාවය එකක් වෙන්න පුළුවන්. මට තියෙන තව එකක් වෙන්න පුළුවන්. සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට මටත් තියෙන විශේෂ අවශ්‍යතාවය. ඔබතුමීටත් තියෙන්න පුළුවන්. හරි. එතකොට ඒ විශේෂ අවශ්‍යතා ආබාධ සහිත පුද්ගලයා අතර සාමාන්‍ය පුද්ගලයා අතර එකිනෙකට වෙනස්. තව හඳුන්වනවා වෙනස් වූ හැකියාවන් කියන පුද්ගලයා. ඒකටත් උදාහරණ ගෙනවොත් මේ වෙනස් වූ හැකියාවන් දැන් හසිනේ ආබාධ සහිත පුද්ගලයෝ අතර වෙනස් වූ හැකියාවන් තියෙන කෙනෙක්. මොකද එය දක්ෂ චිත්‍ර ශිල්පිනියක් සමාජ ක්‍රියාකාරිනියක්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සාමාන්‍ය පුද්ගලයෝ අතර ඔය අපි හිතනවා ඔය සර්කස් පෙන්වන අය එතකොට මැජික් පෙන්වන අය අන්න ඒ අය වෙනස් වූ හැකියාවන් තියෙන පුද්ගලයෝ. ආබාධ සහිත පුද්ගලයෝ අතර ගත්තාම ලෝක මට්ටමේ ගත්තොත් නික් වොචිකික්ලා. ඒ ආබාධ සහිත පුද්ගලයෝ අතර වෙනස් වූ හැකියාවන් තියෙන. ලංකාවේ ගත්තොත් ඔබට මතක ඇති උපුල් රංජිත් කියන පුද්ගලයා. ඔහු ශ්‍රීපාදේ නගිනවා තමන්ගේ අත් දෙකෙන් මේ අතින් නැගලා අත් දෙකෙන්ම ශ්‍රීපාදේ පල්ලෙහාට මළුවට බහිනවා. එතකොට බුද්ධික ඒකනායක. බුද්ධික ඒකනායක කියන චරිතය ලංකාවේ ගත්තාම දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු මයික් එක පාවිච්චි කරන්නේ මේ මෙතනින්. එතකොට හේමපාල මාස්ටර්ගේ බටන අලාවාදනය. හේමපාල මාස්ටර් ගත්තා මේ ආබාධ සහිත පුද්ගලයෝ අතර වෙනස් වූ හැකියාවන් තියෙන තවත් පුද්ගලයෙක්. මේකලා ගමගේ අපි අහගෙන ඉන්න කොයිතරම් මధుර මනෝහර හඬ. ඔව්. හෙල්ලි කල්දේරගේ ගීත වලින් අපි තාම සැනහෙනවා. ඒ ගත්තාම ඒ අර නම් එක්කලා මේ ආබාධ සහිත පුද්ගලයෝ තවත් පහතට දානවා. දැන් මම හැමදාම කියන්නේ කවුරුවත් ඒ වචනේ පාවිච්චි කරන්නට එපා කියන කාරණේ. මොකද වෙනස් වූ හැකියාවන් සහ විශේෂ අවශ්‍යතා කියන්නේ ඒ වෙනම එකක්. ආබාධ සහිත පුද්ගලයෝ කියන්නේ සහ තැනැත්තෝ කියන්නේ. මොකද ලංකාවේ අපට යම් බාධාවක් තියෙනවා. ඒ ආබාධ සහිත පුද්ගලයෝ කියන්නේ ඒකයි. සමාජයට යම් කිසි බාධාවක් තියෙනවා. අන්නේ බාධාව ඉවත් කරන කාරණේ තමයි අපි වර්තමානයේ ගත්තාම මේ බ්‍රේක් ද බැරියර් ඩිසබිලිටි කියන කාරණේ අපි මේ
ගෙනහලා දක්වන්නේ සහ ඒ තියෙන බාධක ඉවත් කරන්න තමයි ඒ සියලු අංශ වලින් ස්වයං පෝෂිත කරන්න තමයි මේ බ්‍රේක් ද බැරියර් වැඩසටහන හියුමනිටේරියන් ෆවුන්ඩේෂන් එක හරහා අපි ක්‍රියාත්මක කරන්නේ. හොඳයි ආදරණීය මිතුරනි අහසිනි චන්ද්‍රසිරි මහත්මිය වගේම තිස්සර විජේසිංහ මහත්මයා මේ කියන්නේ ආබාධ සහිත පුද්ගලයන් ඒ අය විශේෂයි. ඒ අයට තියෙනවා ලොකු අනිත් අයට වඩා අවධානය සහ ඒ ගෞරවය දිනා ගන්න උපතින්ම සහ ඉන්පසුව Taman ගෙවන ජීවිතය ඇතුලේ අනිත් අයගෙන් බොහෝ වෙලාවට උදව් උපකාර ඕනේ ආදරය සෙනෙහස ඕනේ විශේෂත්වය උමනා කරනවා. ඉතින් අන්න ඒ නිසා සමාජය අපි එතනට අරගෙන යන්න ඕනේ. අද ජීවිතාර්ථය තාම සංවේදී වගේම වැදගත් තෝතැන්නක් ඔබට විශ්වාසයි ඔබේ හදවතේ ඔබේ සිතිවිලි මතක් හෝ වෙනස් කරගන්න මේ වැඩසටහන පිටිවහලක් වෙවි කියලා. යලිත් අපි කෙටි විරාමයක් ලබා ගමු. නැවතත් අපි ජීවිතාර්ථ සමග අපේ සමාජය තුළ ජීවත් වෙන සමාජයේ වැඩි අවධානයක් අවශ්‍ය කරන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන්ම නිර්මාණය වුණු ව්‍යාපෘතියක් බ්‍රේක් ද බැරියර් of disability කියලා කියන්නේ. ඒ ව්‍යාපෘති කළමනාකරුතුමිය හර්ෂිනී චන්ද්‍රසිරි මහත්මියත් වගේම ජාතික මාධ්‍ය සම්බන්ධීකාරකතුමා තිස්සර විජේසිංහ මහත්මයාත් අද කතා කරනවා මේ ආබාධ සහිත අපේ රටේ අපේම සහෝදර ප්‍රජාව වෙනුවෙන් තමන්ගේ ව්‍යාපෘතියෙන් කරන කාර්යභාරය පිළිබඳව. දැන් ඇත්තටම පැරා ඔලිම්පික් කුලෙල දිහා බලාගෙන හිටියහම අපිට හිතෙනවා අතපය හතරම තියෙන කිසිම අඩුවක් පාඩුවක් නැතිව ඉපදිච්ච අපි මොනවද කරන්න කියලා එක වෙලාවකට මහ ලැජ්ජාවක් වෙනවා. ඒ තරම් සුරයි ආබාධ සහිත පුරවැසියන් ලෝකයේ දිහා බැලුවහම ලංකාවෙත් එහෙමයි. සමහර වදින චිත්‍ර දැන් ඔබතුමිය හොඳම උදාහරණය. අපිට හිතා ගන්න බෑ ඒවයි තියෙන ආකර්ෂණීය භාවය. ඔබතුමාගේ හඬ ඒ මාධ්‍යකරණය ඒක හරි විශේෂිතයි. ඉතින් අන්න එහෙම කුසලතා දක්ෂතා තියෙන ආබාධිත පුද්ගලයන් දරුවෝ බිත්ති 4ක් ඇතුළට කොටු වෙලා අපේ රටේ තාම ඉන්නවා. විශාල විසල් හැකියාවන් කුසලතාවන් තියෙන. මේ එක තැනකට ගේන්න තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. අපි කැමති දැනගන්න හර්ෂිනී චන්ද්‍රසිරි මහත්මිය මොනවද මේකේ අනාගත සැලසුම කොහොමද? ඔව්. ඇත්තටම ඒ ප්‍රශ්නට පිළිතුරු දෙන්න කලින් මම පුංචි කොටසක් එකතු කරන්න කැමතියි. ආබාධ සහිත භාවය කියන එක කෙනෙකුට උපතින් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පසුකාලීනව සිදුවෙන යම්කිසි දේවල් හින්දා ඇති වෙන්න පුළුවන්. මේ මොන තත්ත්වය මත පුද්ගලයෙක් ආබාධ සහිත භාවයට පත් වුණත් ඒක ඒ පුද්ගලයාගේ හෝ ඒ පුද්ගලයාගේ පවුලේ අයගේ වරදක් නොවේ. මේක බොහොම සාමාන්‍ය දෙයක්. අපි දැන් හොඳට ඉන්නවා. දැන් බොහොම නිරෝගීව ඉන්නවා. ඊළඟ මොහොතේ කෙනෙක් ආබාධ සහිත භාවයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේක මුළුගැන් වෙන්න හෝ වරදකාරී හැඟීමක් ඇති කරගන්න හෝ වරදකාරී විදිහට සලකන්න දෙයක් නෙවෙයි. මේක ජීවිතේ එක්තරා කොටසක් පමණයි. ඉතින් අපි හැමතිස්සෙම කරන්න ඕන දේ තමයි මිනිස්සු වශයෙන් disability කියන වචනය පැත්තක තියලා හැම කෙනෙකුගේම ජීවිතවල තියෙන ආබාධ හෝ ආබාධ සහිත හෝ ආබාධ රහිත හැම කෙනෙකුගේම ජීවිතවල තියෙන ability කියන කොටසට මූලිකත්වය ලබා දීම. ඉතින් මේ කාරණාව තමයි අපි මේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ අපේ මේ ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන වශයෙන්ම පදනම බවට පත් වෙන්නේ. මේකේ නමත් break the barrier of disability. disability ආබාධ සහිත භාවයේ තියෙන බැරියර් එක බාධකය බිඳ දැමීම තමයි අපි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපේ ක්‍රියාව තුළ සිද්ධ කරන්නේ. ඉතින් මේකෙදී මේ ප්‍රෝග්‍රෑම් එක අපි ඩිසයින් කරලා තියෙන්නේ ආබාධ සහිත පුද්ගලයෙක් කියන කෙනාව ගත්තහම ඒ කෙනාගේ ජීවිතේ 365ම අංශක 365ම ආවරණය වෙන විදිහට අධ්‍යාපනයට අපේ තිසර මහත්මයා කිව්වා වගේ අධ්‍යාපනයට අවශ්‍ය ෆැසිලිටිස් අධ්‍යාපනයට අවශ්‍ය කරන උපකාර වගේ අදාළ දේවල් සෞඛ්‍ය අංශයෙන් ගත්තොත් කුසලතාවයන් කියන්නේ අධ්‍යාපනයට වැඩිය වෙනස් මාතෘකාවක්. එතකොට මේ කුසලතාවයේ පැත්තෙන් ගත්තොත් සමාජයත් එක්ක එකට සමාජානුයෝජනය වෙලා කලවම් වෙලා ජීවත් වීම, කලවම් වෙලා සමාජයේ උන්නතියට සහයෝගය ලබා දීම කියන කාරණාව එක වෙනම පැත්තක්. ඒකට අදාළව ගත්තොත් ඒ වගේම තමයි ආබාධ සහිත අයට තියෙන තව සුවිශේෂී බැරියර් එකක් තමයි
අලුත් ටෙක්නොලොජි එක. ලෝකෙට එන අලුත් දේවල් අප්‍රෝච් කරන්න ටිකක් අමාරුයි. මෙන්න මේකටත් සුවිශේෂී සහයෝගයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට ගත්තොත් මෙහෙම ඒ කියන්නේ මේ වගේ මොහොතක කියන්න බැරි තරම් බොහොම විශාල වපසරියක් ඒක. living expenses වෙන්න පුළුවන් ඒ වගේ හැම දෙයක්ම. ආබාධ සහිත අයගේ ජීවිතවල ගත්තහම අංශක 365ම ආවරණය වෙන විදිහට තමයි අපි මේකේ ප්‍රෝග්‍රෑම්ස් ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට අපේ මේ ප්‍රෝග්‍රෑම්ස් වල ප්‍රධාන කොටස් පහක් තියෙනවා. ඔය 365ම ආවරණය වෙන විදිහට අපි ඒක ප්‍රධාන කොටස් පහකට බෙදලා තියෙනවා අපේ වැඩසටහන. එතකොට තිසර විජයසිංහ මහත්මයා ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මේක ඇතුළේදී ආබාධ සහිත අයගේ කුසලතාවයන් කියන එකට මූලිකත්වය දෙනවා. ඒ නිසාම අපේ මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ වැඩ කරන අයගෙන් 80%ක් ගත්තතින් ආබාධ සහිත අය. මම මේකේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරිය. මම ආබාධ සහිත කෙනෙක්. තිසර විජයසිංහ මහත්මයා ජාතික මාධ්‍ය සම්බන්ධීකාරකතුමා. එතුමත් ආබාධ සහිත කෙනෙක්. ඒ වගේ මේ වැඩසටහන ඇතුලේ වැඩ කරන හැම කෙනෙක්ම ආබාධ සහිත පුද්ගලයන් වීම විශේෂත්වයක්. ආබාධ සහිත පොඩි බාධා කිරීමක් කරනවා. එතකොට හජිරි කියනවා වගේ 80%ක් ආබාධ සහිත පුද්ගලයන්. ඊටු 120ක් තියෙනනේ. ඒ 20න් 10ක් කො 15ක්. අර ආබාධ සහිත දරුවන්ගේ සහ පුද්ගලයන්ගේ ළඟම අය. ඒ කියන්නේ දෙමව්පියෝ දැන් මම ඔබතුමීට කියන උදාහරණයක් වශයෙන් බුද්ධිමය දුබලතාවය අපිට මේකට ගන්න බෑ කියන කාරණේ. ඒ අවස්ථාව දීලා තියෙන්නේ දෙමව්පියන්ට. සහ කතා කරන්න කතන අපහසුතාවය දෙන. එතනත් දෙමව්පියන්ට ඒ අවස්ථාව හිමි වෙනවා කියන කාරණේ මතක් කරන්න. හොඳයි. ඒ වගේම තමයි මේ ව්‍යාපෘතිය ඇතුළේ තව තියෙන සුවිශේෂී අංගයක් තමයි අපි ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් මේක ක්‍රියාත්මක කරාට ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පමණක්ම නෙවෙයි. මොකද හිතන්නකෝ දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ ආබාධ සහිත පුද්ගලයන් සහ ආර්ථිකමය දුර්වලතා කියන කාරණාවේ ඍජු සම්බන්ධයක් තියෙනවා. එතකොට අපිට ආබාධ සහිත පුද්ගලයන් පමණක් ගන්න බෑ. මොකද ඒ අයගේ පවුල් වල අයත් බොහෝ විට මානසිකව යම්කිසි වැටීමක් වගේ තැනක ඉන්න පුළුවන්. මොකද අර තිසර විජයසිංහ මහත්මයා කිව්වා වගේ හිතන්නකෝ බරපතල ආබාධ සහිත දරුවෙක් ඉන්නවා කියලා. එතකොට එහෙම දරුවෙකුගේ දෙමව්පියෝ හැමතිස්සෙම හිතනවා අපි නැති වෙච්ච කාලෙක දරුවට මොකද වෙන්නේ? දැන් උදාහරණයක් හැටියට මට ෆයිබ්‍රස් ඩිස්ප්ලේසියා කියන රෝගී තත්ත්වය වැළඳිලා තිනවා. මම අවුරුදු 9 ඉඳලා අත්වාරුවෙන් යන්නේ. මගේ දෙමව්පියෝ හිතන්න ඇති අපේ දුව ලොකු වුණාට පස්සේ අපේ දුව කවුරු විවාහ කරගනීද? අපි දෙන්න නැති කාලෙක මම පවුල එකම දරුවා. අපේ දරුවට මොන වගේ කලක් යාවිද වගේ ප්‍රශ්න මගේ දෙමව්පියන්ගේ හිතවල තියෙන්න ඇති. මට ඒක දැනෙච්ච සමහර වෙලාවල් තියෙනවා. මට ඒක ෆැමිලියර්. එතකොට ඒ වගේම තමයි ආබාධ සහිත දරුවෙක් ඉන්න හැම පවුලක් මේ ප්‍රශ්නය බරපතලව හිතේ තියෙනවා. ඉතින් මේ හින්දා ආබාධ සහිත දරුවෙක් කේන්ද්‍රය විදිහට ගත්තහම ඒ දරුවගේ පරිසරය, ඒ දරුවගේ පවුල කියන එකත් අපි එකටම ගොඩනංවන්න ඕනේ. මෙන්න මේ කාරණාවට අපේ ව්‍යාපෘතිය ඇතුළේ සුවිශේෂී ඉඩක් දීලා තියෙනවා. අපේ ව්‍යාපෘතියේ සිද්ධ කරන සියලුම වැඩසටහන් ආබාධ සහිත අය පමණක් නොවේ, ආබාධ සහිත අයගේ සමස්ත පවුල වෙනුවෙන්ම තමයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපි කිසිම කෙනෙක්ව මග නොහැරෙන විදිහට මම ඉස්සෙල්ලා කිව්වා වගේ තොරතුරු එක්රැස් කිරීමක් සිද්ධ කරනවා හැම ප්‍රදේශයකම, හැම දිස්ත්‍රික්කයකම, හැම ග්‍රාම නිලධාරී කොට්ටාශයකම. ඒ තොරතුරු එකතු කිරීමට ආබාධ සහිත පුද්ගලයාගේ විස්තර, ඒ පුද්ගලයාගේ පවුලේ අයගේ විස්තර, ආබාධ සහිත පුද්ගලයාට අවශ්‍ය උපකාර මොනවද, එයාගේ තත්ත්වයන් මොනවද වගේම එයාගේ පවුලේ අයට අවශ්‍ය උපකාර මොනවද, ඒ අයගේ තත්ත්වයන් මොනවද කියන කරුණු ටික පැහැදිලිව අපි එකතු කරගන්නවා. එතනින් පස්සේ එක වෙන වෙනස් ඒකකවලට අවශ්‍ය වෙන වෙනස් උපකාරයන්, වෙන වෙනස් ඒ අදාළ දේවල් ටික අපි ප්‍රොවයිඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තට මේකෙදි මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මම සතුටින් කියන්න කැමතියි ශ්‍රී ලංකාවේ ජීවත් වෙන කිසිම ආබාධ සහිත එක පුද්ගලයෙක්වත් අපිට මග හැරෙන්නේ නැහැ. මොකද අපි මේක කරන්නේ ෆීල්ඩ් එකට ගිහිල්ලා, ෆීල්ඩ් එකට බැහැලා තොරතුරු එක්රැස් කරනවා. අපි මුහුණට මුහුණ ගයක් ගානේ ගිහිල්ලා. ඉතින් මේ විදිහට ගත්තහම අපිට මේකට කිසිම කෙනෙක් මගහැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න හැම කෙනෙකුට මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්. ඇත්තට මම ඉල්ලා සිටිනවා මේක මේ එක්තරා ආයතනයක එක්තරා ප්‍රෝග්‍රෑම් එකක්
කියන මට්ටමින් කල්පනා කරන්න එපා කියන එක මම මේ වෙලාවේ අපේ ආබාධ සහිත සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද මේක ඔබේ වැඩේ. මේක මගේ වැඩේ. මමත් ආබාධ සහිතයි, ඔබත් ආබාධ සහිතයි, අපි ඔක්කොම එක කුලකයක. මේක අපේ වැඩේ. මේක අපි වෙනුවෙන් එකතු වෙලා කරගන්න දෙයක්. කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා අපේ මේ ව්‍යාපෘතියෙන් ඔබේ නිවසට එනවා කොයිම මොහොතක හරි. ඒ මොහොතට අපිත් එක්ක එකතු වෙන්න, අපිත් එක්ක එකතු වෙලා ඔබේ උපරිම දායකත්වය ඔබ වගේම සහෝදර සහෝදරියෝ වෙනුවෙන් දායක කරන්න අපි එකතු වෙලා අපේ ජීවිත ගොඩනගා ගැනීම වෙනුවෙන් අපේ ජීවිත මීට වැඩිය අඩියක් ඉහළට ගැනීම වෙනුවෙන් අපි එකතු වෙලා අපි වැඩ කරනවා. හරිම වටිනා අදහසක්. මේක අපේ ප්‍රශ්නයක්, මේක අපේ ආයතනයක්, මේක අපි වෙනුවෙන් කරන දෙයක්, මේක කවුරුත් ආයතනයක් කවුරුත් වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. මේක සමස්ත සමාජයටම වමනා කරන දෙයක්. දැන් තිස්සර විජේසිංහ මහත්මයා ඔබතුමා නිතර අපිට මාධ්‍යයෙන් ඔබතුමාගේ පාර්ශවය පිළිබඳව කතා කරනවා වගේම ඇත්තටම අපේ රටේ හැම මිනිස්සෙකුටම හරි වැදගත් වෙන විදිහට තමන්ගේ ජීවිතයේ පෞරුෂය ගොඩනගාගෙන තියෙනවා. දැන් අපි දැනගන්න කැමතියි දැන් අපේ හෂිනි මහත්මියගේ අදහස් දැක්වීම ඇතුළත් අපි දන්න කාරණා ඇතුළත් අපි දන්නවා සාමාන්‍යයෙන් ආබාධ සහිත දරුවෙක් ජීවත් වෙන ගෙදරක ඒ දරුවා ශාරීරිකව ඇදවැටීම ඇතුළේ මුළු සමස්ත පවුලම මානසිකවම ඇදවැටෙනවා. ඒක ආර්ථිකමය වශයෙන් බලපානවා. සමාජමය වශයෙන් රටකට ඒක දැවැන්ත විදිහට බලපානවා. ගමක එහෙම පවුලක් ජීවත් වෙනකොට ඇත්තටම අනික් අයගේ උදව් හුඟක් අවශ්‍යයි නේද? නමුත් අද අපේ සමාජය ඇතුලේ අපේ රට ඇතුලේ ඒක යම් පැහැරහැරීමකට ලක් වෙලා තියෙනවා නේද? ඔව් අපේ රටේ ගත්තාම දැන් ගොඩක් ඒ පැහැරහැරීම කියන්නේ ගම්බද සහ ගත්තාම මේ මිනිස්සුන්ගේ තියෙන ආකල්ප. ආකල්ප දැන් අර වාගේ ගෙදරක ළමෙක් ඉන්නවා නම් ඒ ගෙදරට යන්න පවා අකමැති වෙනවා සමහර මිනිස්සු. මේ ඒ ආකල්පමය බාධාව කියන දේ අපි වෙනස් කරන්න ඕන. මේක බාධක තියෙනවානේ අපි වර්ග දෙකකට බෙදුවොත් ආකල්පමය සහ භෞතික වශයෙන්. දැන් භෞතික වශයෙන් ගත්තාම දැන් අපි ඒ පිළිබඳව කතා කරුවේ නැහැ ඇත්තටම. ඒ බාධාවත් අපි ඉවත් කරන්න මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ මේ ව්‍යාපෘතිය ඇතුලේ තියෙන අතර. දැන් භෞතික වශයෙන් බාධාවක් ගත්තොත් දැන් අපි ගත්තොත් පොදු ආයතනයකට රජයේ හෝ පෞද්ගලික අංශය ගත්තාම අපිට ඩිසේබල්ඩ් අයට ආබාධ සහිත පුද්ගලයන්ට මේ වැඩක් කරගන්න ගියාම ඇත්තටම අමාරුයි. අමාරුයි. ඒක භෞතික වශයෙන් බාධාව ඒක මේ ඉවත් කරන්න ඕනේ. ඒ මේ වැඩසටහනට අන්තර්ගතයි ඒ සියල්ල. එතකොට දැන් භෞතික සහ ආකල්ප මේ ගම් වල තියෙනවා මේ ආකල්ප. දැන් ඔබතුමිය කියවා ගමක ගත්තාම මේ ආකල්ප ගොඩක් වැඩි. එතකොට කියනවා දැන් මේ පවුලට අවනම්බුවක් සහ මේ දරුවා කොහොම ජීවත් වෙයිද විවිධ කතා හැදෙන දැන් වැඩිමහල් සහෝදරියෙක් හෝ සහෝදරයෙක් ඉතින් ඔහුට විවාහයක් කරගන්න පුළුවන් වෙයිද මේ දරුවා අන්න එතන තමයි අපි වෙනස් කරන්නේ සමාජයේ පිළිගැනීමනේ සමාජයේ පිළිගැනීම එතකොට සමහර පවුල් තියෙන ආබාධ සහිත දරුවා තමයි පවුල ගොඩනගන්නේ දැන් අර පැත්තකට කරලා ඉන්න ඒ දරුවා තමයි ඒ පවුලේ ඉදිරි අනාගතය සහ නම්බුව දැන් ගොඩක් තියෙන නම්බුව කියලානේ ගම් වල කියන්නේ. දැන් ඕක ඉස්සරහට ගෙනියන්නේ මේ ආබාධ සහිත දරුවෝ. දැන් අපි උදාහරණයක් ගත්තාම දැන් එක තාත්තා කෙනෙක් අපේ පළවෙනි ලොන්ච් එකේදී කියනවා මේ ඔහු ස්විමින් සූරෙක් තාම ඉතර වයසක් නෑ අවුරුදු 15ක් 16ක් විතර. එතකොට ඒ දරුවා ගමේ කට්ටිය කියනවනේ ගම් වල අය කියනවා දැන් මේ දරුවා මෙහෙම මේ විදිහයි පවුලට අවනම්බුවක් වෙයි මේ පවුල ගෙනියන්නේ කොහොමද කියන කාරණා. ඒ තාත්තා කියනවා එදා මේ දරුවා තමයි අපේ පවුලේ ඒ අනන්‍යතාවේ නම්බුව ඒක රැක්කේ කියලා. මොකද ඔහු ලෝකේ දිනපු හොඳ ස්විමින් සූරේ. මොකද ඔහු තමයි ඒ පවුල ගෙනියන්නේ. දැන් ඒ පවුලේ තියෙන අනන්‍යතාවය රකින්නේ ඔහු. දැන් ඒ වාගේ අපේ රටේ මේ වෙනකොට ආබාධ සහිත පුද්ගලයෝ තමන්ගේ ඒ පවුල් වල තියෙන දුගී බව නැති කරලා ඊට පස්සේ පවුලේ තමන් තියන්න පුළුවන් උපරිම තත්ත්වයේ තියලා තියෙන ආබාධ සහිත පුද්ගලයා. ඒ නිසා මම කියන මාධ්‍යවේදියෙක් සහ සමාජ ක්‍රියාකාරකයෙක් හැටියට මේ ආබාධ සහිත කියන පුද්ගලයා කවදාවත් මේ හැලුවට ලක් කරන්න එපා. ඔහුට පුළුවන් තරම් සමාජයට යන්න අවස්ථාව දෙන්න. පළමුව මේ වැඩේ ගෙදරින් පටන් ගන්න කියන කාරණේම. ගෙදරින් සමාජයෙන් ඊට පස්සේ ඔහුට
ඒ අවස්ථාව ලබලා දුන්නාට පස්සේ ඔහු ලෝකෙ දිනයි. ඊට පස්සේ කවුරුත් කතා කරනවා ඔහු පිළිබඳව. ඊට පස්සේ අර ආබාධ සහිත පුද්ගලයයි කියලා පැත්තකට කරලා තිබ්බ කෙනා ළඟට යම් අවස්ථාවක ඒ හැලුවට ලක් කරපු පුද්ගලයම ඔහු ළඟට එන අවස්ථාවල් අපි අනන්ත අප්‍රමාණව දැකලා තියෙනවා. සහ මේ වැඩසටහනේ අවසානයේ වෙන කාරණේ දැන් හෂිනි කීවා කොහොමද සම්බන්ධ වෙන්නේ ඒ කියන කාරණේත් එක්කලා දැන් මට පැවරලා තියෙන්නේ මාධ්‍ය පිළිබඳව. මාධ්‍ය පැත්තෙන් තමයි මම වැඩ කටයුතු කරන්නේ. ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා හරිත ටීවී නාලිකාව. මුලින්ම මම අපේ මහේෂ් මහත්තයා ඔහු මම කාලෙක සිට අද වෙනකම් මේ රූපේ දැකලා නැහැ. දුරකථනයෙන් කතා කරලා මම එතුමාව සම්බන්ධ කරලා හරිත ටීවී ලොකු වැඩසටහනක් කළා මේ අපේ බේක් ද බැරියෝ ඩිසබිලිටි කියන වැඩසටහන යටතේ සහ ඒ වැඩසටහනේ යටතේ ක්‍රියාත්මක හදිසි සහන ක්‍රියාත්මක ඒ වැඩසටහනේ ලොකු වැඩ කටයුත්තක් කළා මේ හරිත ටීවී නාලිකාවේ. ඒ නිසා මම පෞද්ගලිකව අපේ මාධ්‍ය සහෘදයින්ට බොහොම ස්තුතියි කියලා කියනවා මේ වෙලාවේ ඒ අවස්ථාවක් කරගන්නවා. එතකොට මම ආරාධනා කරනවා සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයේ සමස්ත මාධ්‍යයේ ඉන්න සියලුම දෙනාට අපේ මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න අපිත් එක්ක මේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ලොකු ගමනක් යන්න එකතු වෙන්න කියන කාරණේ මම මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි. ඒ සිහිපත් කිරීම. ඇත්තටම මේ ආබාධ සහිත පුද්ගලයන් කියලා කිව්වහම ඔබතුමා ඔබ දෙපළම සඳහන් කළා උපතින් ආබාධ සහ පසු ආබාධ සහිත පුද්ගලයන් මේ කොටස් දෙකම මේ ගණයට එකතු වෙනවා කියලා. ඇත්තටම දැන් ලංකාව ඇතුළේ අපි ගත්තාම ඩොක්ටර් සමිතා වෛද්‍ය සමිතා ඇය කොයිතරම් පූර්වාදර්ශීද මේ සාමාන්‍ය සමාජයට. ඒ වගේම ලෝකයේ දිහාවට අපිට හැරිලා බැලුවහම ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥ ස්ටෙෆන් හොකී. ඉතින් අපි මේ සියල්ල අඩුවක් පාඩුවක් නැතිව ඉතිච්ච මිනිස්සුන්ට කදිම ආදර්ශ තියෙන්නේ ওই සමාජය ඇතුලේ ඒ පිරිස ඇතුලේ. ඉතින් අර ඔබතුමා පැහැදිලි කළා අර වාසනාව කියන කාරණාව. ඉස්සර අපේ පවුල්වල ඉස්සර ඉඳලා මෙන්න එකක් තමයි ඔය ආබාධ සහිත දරුවෙක් ඉපදුනහම අම්මා තාත්තා හැමතිස්සෙම පෙන්නනවා මෙයා ලැබුණාට පස්සේ තමයි අපිට මෙච්චර හරි ගියේ. අපිට මේ දේවල් ලැබුණේ. කියන්නේ ඒ දරුවගේ මානසිකත්වය කොයි බිඳකින්වත් අඩු වෙන්න දෙන්නේ නැහැ. දරුවට පෞරුෂය ගොඩ නගනවා. පවුල ඇතුළෙන්ම පුතා තමයි දුව තමයි අපේ ගෙදර වාසනාව කියන එක. ඉතින් ඒකම මහ ඔසුවක් වෙනවනේ මනස වැඩිලා හරි ලස්සන පුරවැසියෙක් විදිය සමාජගත වෙන්න. අවසාන වශයෙන් වැඩසටහනේ අපි ඔබතුමාගෙන් සහ ඔබතුමගෙන් කෙටි අදහස් එකතු කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඔව් ඇත්තටම ඔය ඔබතුමිය කියපු කාරණාවට මම දෙයක් එකතු කරන්න කැමතියි. ආබාධ සහිත දරුවෙක් තමන්ගේ පවුලේ ඉපදුනොත් අපි දැන් ඔබතුමිය කිව්වා සංස්කෘතිමය වශයෙන් ගත්තොත් ඉස්සරින්දම අපේ සමාජයේ ඔයා තමයි වාසනාව කියන කාරණාව බොහොම තදට ඔළුවට දෙනවා කියලා. ඒ වගේම තමයි එතනින් නොනැවති ඒ දරුවාව සාමාන්‍ය සමාජය සමග සමාජගත කිරීම කියන එකට දෙමව්පියන්ගෙන් මම ඉල්ලා සිටිනවා ප්‍රමුඛ අවස්ථාවක් ලබා දෙන්න. ලොකු වෙලා විවාහ වෙන්නේ කාත් එක්කද කියන කාරණාව පොඩි කාලේ හිතන්න එපා. දැන් මගේ ජීවිතය ගත්තොත් මම ආබාධ සහිත කෙනෙක්. නමුත් මගේ ස්වාමියා ආබාධ රහිත කෙනෙක්. එතකොට මගේ ස්වාමියා සමග මම විවාහ වෙන්නේ මේ වැඩ ඇතුළේ ඇතිවෙච්ච සම්බන්ධකම් නිසා. එතකොට මාව ගේ ඇතුළේ තියාගෙන හිටියා නම් සමාජගත නොකර මගේ ජීවිතය අද මීට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව දෙමව්පියෝ විදියට බොහොම හොඳින් මතක තබා ගන්න ඕනේ. ආබාධ සහිත දරුවෙක් කියලා කියන්නේ හැබෑවටම වාසනාවක්. හැබෑවටම වාසනාවක් කළ හැකි චරිතයක්. ඉතින් ඒ තැනට ඒ දරුවා යනවා කියන එක ෂුවර් කරන්න ඕනේ දෙමව්පියෝ සහ සමාජයේ තමන් එක්ක ජීවත් වෙන අය. ඒ වගේම තමයි මම අවසාන වශයෙන් කියන්න කැමති break the barrier of disability කියන Facebook account එක හරහා break the barrier of disability කියන Facebook page එක හරහා ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මම කැමති අපේ දුරකථන අංකයත් ප්‍රකාශ කරන්න කමක් නැද්ද? ඔව්. 076 83 62 62 3 076 83 62 62 3 මේ දුරකථන අංකය හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා ආබාධ සහිත අයගෙන් වගේම ආබාධ රහිත අයගෙන් ඔබට පුළුවන් සම්පත්දායකයෝ විදිහට මේ ව්‍යාපෘතියට එකතු වෙලා උපකාර අවශ්‍යයිට උපකාර කරන්න අපිව සම්බන්ධ කරගන්න අපිත් එක්ක එකතු වෙන්න
ආබාධ සහිත අය වෙනුවෙන් ආබාධ රහිත අයට සුවිශාල වගකීමක් තියෙනවා, සුවිශාල යුතුකමක් තියෙනවා. ඒ යුතුකමත් ඉෂ්ට කරන්න එකතු වෙන්න කියන ආරාධනාවත් මම මේ වෙලාවේ කරනවා. හොඳයි. වෙන ජීවිතාර්ථ වැඩසටහනට වඩා ඔබට කාලය අපි වැඩිපුර දුන්නා. ඒ තමයි විශේෂත්වය, තමයි අපේ ආදරය. බොහොම ස්තුතියි. Break the barrier of disability ව්‍යාපෘති කල්පනාකාරතුමිය හර්ෂිනී චන්ද්‍රසිරි මහත්මිය වගේම ජාතික මාධ්‍ය සම්බන්ධීකාරක තිස්සර විජේසිංහ මහත්මයා බොහොම ස්තුතියි. ආයුබෝවන්. ආදරණීය මිතුරනි, ඒ ආදරය නොඅඩුව අපි ඔවුන්ට ලබා දෙමු. ඔබට සුබ දවසක්. ආයුබෝවන්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි हरित रूप वाहिनी नालिका भई වියලුණු දඬු උව දලුලන මෙහි මත හෙනට කුඹුරට යොමු කරගත සිට බත බුලතින් මගේ රට සරු කරවන ගොවිතේකට සවිශක්තිය අයදින රසත සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි रसक सिसारा सरन चारिकावई हरित रूप वाहिनी नालिकावई ගලනා ඇල දොල වැඩෙනා ගහ කොළ සත් වග සුරකින්න බවට සපත කළ දේකුල මලේ වීග ඉවත හල මිනිසක් කමරක සිත් සුවපත් කළ රසත සිසාරා සරණ චාරිකාවයි हरित रूप वाहिनी नालिकावई रसक सिसारा सरन चारिकावई हरित रूप वाहिनी नालिकावई අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක सिसारा सरन चारिकावई हरित रूप वाहिनी नालिकावई रसक सिसारा सरन चारिकावई हरित रूप वाहिनी नालिका